रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो නිබ්බානං. දරුවන් සරණයි. ඊළඟට තවත් වැදගත් දහම් පරයයක් ව්‍යාකරණයක් ඔන්න බලන්න. දැන් සමහර මිනිස්සු ඉන්න මම අර ඉස්සෙල්ලා කිව්වේ සමහර මිනිස්සු ඉන්නවා ධර්මයේ අධර්මයේ හරියට තෝරගන්න බැරි කමින් කොච්චර කරුණු කාරණා පෙන්ලා දුන්නත් ඒ ධර්ම අවබෝධي පිහිටන්නේ නැති. අයි අර හැම වතුර වලින්ම වතුර බොණ්ඩ ගිහිල්ලා පිරිසිදු වතුර වලිනුත් වතුර බොනවා, මඩ වතුර වලිනුත් වතුර බොනවා, කුණු වතුර වලින් අසුචි වතුර වලින් හැම තැනින්ම වතුර බීලා දැන් ලෙඩ වෙලා. මෙන්න මේ වගේ පිරිස ඉන්නවා. ඒ කට්ටියගේ ඥානෙ ප්‍රඥාව ලෙඩ වෙලා දැන් හරි දේ වැරදි දේ තෝර බේර ගන්න බෑ. කොකද හරි කොකද වැරදි කියලා තෝර බේර ගන්න බෑ අයියේ. විමර්ශනයෙන් තොරව හැම වලකින්ම වතුර බොණ්ඩ ගියා. මෙන්න මේ බණ අහනවා කියලා හැම බණකටම ඔහේ කන් දීගෙන ඉන්න එක නෙවෙයි බණ අහනවා කියන්නේ ශ්‍රවණය කරනවා කියන්නේ. විචාරශීලී විමර්ශන ඥානයෙන් යුක්තව බණ අහන එකටයි ධර්ම ශ්‍රවණය කියන්නේ. නැතුව කියන ඕන දෙයක් ඔන්න එහාගෙන මොන කුණුහරුප කතාවක් කිව්වත් ඒකටත් hina වෙලා ස්ත්‍රීන්ගේ අර අපේ එක්තරා පින්වතෙක් කිව්වා බොහෝ භික්ෂූන්ට බණ කියන්න ගියාම කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට මේ අපහාස කරනවා කියලා හිතන්න එපා. සමහර අයට මේ බණ කියන්න ගියාම ස්ත්‍රියගේ ඇඳුමේ දිගපර ළමයි සිහි වෙන්නේ අවසාන. ඔතෙන්ට ඇවිල්ලා බණ අවසන් වෙන්නේ කියලා. ඉතින් ඕවටත් බණ කියනවද ඔබ එතකොට? ඉතින් ඒවට නම් ධර්මයේ කියලා කියන්නේ. ඉතින් එතකොට මේ අමා ධර්මයට මොකද්ද කියන්නේ? නිවන පිණිස දේශනාවෙන් ධර්මයට මොකද්ද කියන්නේ? අරවට ධර්මයේ කිව්වොත්. ඒ ධර්මයේදී. ඉතින් ඊට පස්සේ ඕවත් අහනවා. ඒවා මේ ඔක්කොම අහලා අවසානයේ රටපටලව ගන්නවා. මම මේ කියන්න උත්සාහ ගත්තේ ওই විදිහටම දැන් මේ ආනාපාන සති කිව්වහම ආනාපාන සතියේ ලෝකෙත් එකක් තියෙනවා. හුස්ම අදින එක. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා, හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා, හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා ඔච්චරයි. දැන් ඕක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. මේ හුස්ම පිට කරද්දි හුස්ම ගනිද්දිත් හුස්ම පිට කරද්දිත් අනිච්චානුපස්සනාව යුක්තව, දුක්ඛානුපස්සනාව යුක්තව, අනාත්තානුපස්සනාව යුක්තව, අසුභානුපස්සනාව යුක්තව කල් ගෙවීමයි, කල් හැරීමයි, හුස්ම පාසා සිහිය ප්‍රඥාව පවත්වාගෙන යෑමයි, හුස්ම පාසා විදර්ශනා ඥානින් යුක්තව ජීවත් වීමයි. මෙන්න මේ ආනාපාන සතිය කියලා ලෝකෝත්තර ආනාපාන සතිය කියලා කියන්නේ කියලා කොච්චර පැහැදිලි කරත් අර පුරුදු වෙච්ච දේ අත්හැර ගන්නම බෑ. එක්තරා උපාසකම්ම කෙනෙක් ඒ විදිහේ කතාවක් එහෙම කිව්වා. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා කොච්චර නමුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ලෝකෝත්තර ආනාපාන සතිය කියලා කියන්නේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ අවබෝධයෙන් යුක්තව කල් ගෙවනකොට හුස්ම පාසා සිහිය පිහිටන ලක්ෂණයටයි කිය. මොකද මෙය එක හුස්මක තියෙනවා අවබෝධය, එක හුස්මක තියෙනවා සතිය, තව හුස්ම 10ක නැහැ. ඊට පස්සේ ආපහු හුස්මක තියෙනවා සිහිය කල්පනාව, සිහියයි ප්‍රඥාවයි, ඊළඟට ආයි හුස්ම 100ක නැහැ. මේ විදිහට ගියොත් එහෙම කියන්නේ මේ ජීවිතේ එක අවස්ථාවක තියෙනවා සිහිය ප්‍රඥාව, ඊළඟ අවස්ථාවේ නැහැ. ඊට පස්සේ ඔන්නෝ පැයකින් දෙකකින් පස්සේ ආපහු සිහිය ප්‍රඥාව පිහිටනවා. ওই විදිහට පැය ගණන්, වරු ගණන්, දවස් ගණන් ඈතින් නම් මේ සතියයි ප්‍රඥාවයි පිහිටන්නේ. එහෙනම් එයා කොහොමද මේ මාර්ගය අවසන් කරගන්නේ? මොකද අර සිහිය ප්‍රඥාව යෙදෙන්නේ නැති සෑම අවස්ථාවකම සිත නැති මායයානි කර්ම රැස් කරගන්න. එහෙනම් කවදා හරි දවසක මේ සංසාර ගමන අවසන් වෙන්නේ කොයි වගේ ස්වභාවයක් තුළද? කොයි වගේ තත්ත්වයක් තුළද? ක්ෂණයක් පාසා, චිත්තක්ෂණයක් පාසා සිහිය පිහිටවන්න පුළුවන් නම්. ඉතින් චිත්තක්ෂණයක් පාසා සිහිය පිහිටවන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද අපිට චිත්තක්ෂණයක් අඳුර ගන්න බැරි නිසා. චිත්තක්ෂණයක් පාසා
අපට ඒ වෙනස අඳුර ගන්න බැරි නිසා. ඒ නිසා අපට ලේසියෙන්ම ගෝචරණ යමක් තියෙනවා. ඒ තමයි හුස්ම පාසා. දැන් අපි සාමාන්‍ය ජීවිතේ කියනවනේ ඔක. සාමාන්‍ය ජීවිතේ එදිනෙදා කියනවා මගේ හුස්මක් පාසා ඔබයි ජීවත් වුනේ කියලා. ඔය ප්‍රේම කරනකොට ඔහොම කියනවා. මං හුස්මක් පාසා ඔබ ගැන හිතුවේ කියලා ඔය කිය. ඉතින් ඔය ප්‍රේමයේ කාමයේ සම්බන්ධයෙන් ඔය හිතපු හිතිල්ලම තමයි මේ ධර්මයේ සම්බන්ධෙනුත් හිතන්න ඕනේ. අනිත් පැත්තට. එදා හුස්මක් පාසා කාමයේ ආස්වාදේ ආනිසංස ගැන කල්පනා කරා. කාමයේ ආස්වාදේ සැපේ ගැන මෙනෙහි කළා. දැන් කරන්න ඕන හුස්මක් පාසා කාමයේ ආස්වාදේ ආදීනව මෙනෙහි කරන එක නුවණින්. අන්න එකයි වෙනස. එහෙනම් අර හුස්මක් පාසා මෙන්න මේ සිහිය පිහිටුවාගෙන ඒ හැම හුස්මක් පාසාම අනිච්චානුපස්සනාවෙන් යුක්තව දුක්ඛානුපස්සනාවෙන් යුක්තව අනාත්මානුපස්සනාවෙන් යුක්තව අසුභානුපස්සනාවෙන් යුක්තව කල් ගෙවනවා නම් එහෙනම් හුස්මක් පාසා හිත නිවීමටපත් වෙනවා. හුස්මක් පාසා සමාධිය හට ගන්නවා. අන්නේ උතුම් වූ සමාධියට කියනවා ආනාපාන සති සමාධිය කියලා. එහෙම නැතුව කොහේ හරි වාඩි වෙලා ඉවරලා අනිත් හැම වෙලාවෙම අවසිහියෙන් ඉඳලා කොහේ හරි මේ මුළු මාසයක්ම අවසිහියෙන් ඉඳලා දවස් දෙක තුනක් යනවා කොහේ හරි භාවනා කරන්න කියලා. ගිහිල්ලා එතන ගිහිල්ලා හුස්ම ඇදලා ඇවිල්ලා කියනවා ආනාපාන සතිය වැඩුවා කියලා. ඔන්න භාවනා කරන්න හැටි. එක්තරා උපාසකම්ම කෙනෙක් එහෙම භාවනාව ගැන ඇහුවා. ලෝකෝත්තර ආනාපාන සතිය ගැන. ඊට පස්සේ ඉතින් කරුණු කාරණා සහිතව පෙන්ලා දුන්නා මෙන්න ලෝකෝත්තර ආනාපාන සතිය කියලා. ඉතින් මේ විචිකිච්ඡාවෙන් උඩුකු කමින් පෙලිච්ච මේ උපාසකම්ම ඊට පස්සේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා කොහෙද ගිහිල්ලා භාවනා පන්තියකට හරි භාවනා වැඩමුළුවට හරි ගිහිල්ලා ආයි ආව දවසක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මම අර ලෝකෝත්තර ආනාපාන සතිය වැඩුවා කිව්වා. මම ඔය කොහොමද වැඩුවේ? 100න් හුස්ම ගත්තකෝ 100න් හුස්ම පහක් දැම්මා කිව්වා. ඔය කරලා තියෙන්නේ. හුස්ම ගන්නවා කියන 100න් හුස්ම ගත්තා කිව්වා. හුස්ම පහල දානවා කියන 100න් හුස්ම පහල දැම්මා කිව්වා. ඉතින් ලෝක භාවනාවද? ලෞකික වශයෙන් කසින භාවනාවකට හරව ගන්න පුළුවන්. හැබැයි ওই ලෝකෝත්තර භාවනාවද? අනිච්චානුපස්සී අසසිස්සාමිති සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාමිති සික්කති. යනාදි වශයෙන්. ඉස්සරහට ලෝකෝත්තර ආනාපානසති භාවනාව ගැන ලොකු දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරියේදී ගැන වැඩි විස්තර සතර සතිපට්ඨානෙම වැඩින ආකාරයෙන් කොහොමද ආනාපාන සතිය වඩන්නේ? පින්වතුනි සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ආනාපාන සතිය තුල ආනාපාන සතිය කියලා භාගතුන් වහන්සේ පෙන්නන්නේ ඔබ ඔය හිතන අර්ථය නෙවෙයි. ආනාපාන සතිය කියලා කියන්නේ මුළු ජීවිතේම ඒ කියන්නේ හුස්මක් පාසාම සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව කල් ගෙවනවා කියන එකටයි ලෝකෝත්තර ආනාපාන සති කියන්නේ. ඔබට මම පෙන්නන්නම් හේතු සාධක ඇතුව මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති කියලා සූත්‍රයක්ම. ඒ යන්නේ ආනාපාන සති සූත්‍රයෙන් පැහැදිලිවම පේනවා මොකද්ද? සතර සතිපට්ඨානෙම වැඩෙන භාවනාව ආනාපාන සති කිව්වේ. සතර සතිපට්ඨානෙම ඇතුළත් ආනාපාන සතියද. හුස්ම පහළ දානවා ඉහළ දානවා කියන කතාවක් නෙවෙයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. හුස්ම පාසා ආදි මාර්ගයේ වැඩිම. දැන් එතකොට ඒ උපාසකම්මට එච්චර කරුණු කාරණා පෙන්ලා දීලා අර හැම වතුර වලකින්ම වතුර බොන්න ගිහිල්ලා ලෙඩ වෙච්ච උපාසකම්ම කෙනෙක් ඒත්. අන්තිමට මොකද උනේ? මේ කියන ධර්මයයි ඒ කියන ධර්මය ඔක්කොම පටලවගෙන රට පටලවගෙන අවසානයේ අර තමන් බැහැගත්තා වූ දෘෂ්ටියම හරි කියලා ගත්තා. ඉතින් උන්දට ආයි බණ කියලා තේරුම් නැහැ කියලා මම තීරණය කරා අවසානයේ. මොකද තේරුමක් නැහැ. යමෙක් අවදානෙන් උවමනාවෙන් විමර්ශනයෙන් යුක්තව කන් දෙන්නේ නැත්නම් ඒ බඳු මිනිස්සු වෙනුවෙන් ධර්මයේ දේශනා කළ පළක් නැහැ. නිශ්ශබ්දනේ ඊට වඩා හොඳයි. දැන් මේ පෙන්වන්න යන්නේ දැන් මේ කියපු කාරණාව තමයි. මොකද්ද? ලෝකෝත්තර ආනාපාන සතිය. මෙන්න බලන්න. මෙන්න මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුක්ත නිකායේ මහා වග්ග පාළියේ ආනාපාන සංයුක්තේ ඒකදම්ම වග්ගේ බොජ්ජංග සූත්‍රය. අරන් බලන්න. සංයුක්ත නිකායේ මහා වග්ග පාළියේ ආනාපාන සංයුක්තේ
ඒකදම් වග්ගේ බොජ්ජංග සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ආනාපාන සති භික්කවේ ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා කතම් භාවිතාච්ච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා ඉද භික්කවේ භික්ඛු ආනාපාන සති සහගතං සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් ආනාපාන සති සහගත ආනාපාන සති සහගතං ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති යනාදි වශයෙන් ওই විදිහටම විරිය ප්‍රීතිය යනාදි වශයෙන් පස්සද්ධි සමාධි උපේක්ෂා යනාදි වශයෙන් සියලුම සම්බොජ්ජංග මෙන්න මේ ආනාපාන සතිය මුල් කරගෙන වඩන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්නකෝ. දැන් එතනම භාගතුන් වහන්සේ පෙන්වන්නේ නේද මේ බොජ්ජංග හතම ආනාපාන සතිය තුල වැඩෙනවා කියලා. දැන් මේ හුස්ම ගන්න එකක් ගැනද එතකොට මේ කිව්වේ. එහෙනම් මේ කිව්වේ හුස්ම ගන්න එක කොහොමවත් කරනවා හුස්ම ගන්නවා පහ කරනවා හුස්ම ගන්නවා ඕක නෙමෙයි මේ කියන්නේ. මෙන්න මේ හුස්ම අපි කීමට කියන හුස්ම පාසා 100 පිහිටව ගන්න කියලා. එහෙනම් මෙන්න මේ කියන්නේ මොකද? සුද්ධ සිංහලෙන්ම භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මොකද්ද? සෑම හුස්මක් පාසාම මේ බොජ්ජංග වැඩෙන්න ඕන කියන එකනේ. බලන්න නැද්ද කියලා? ආනාපාන සති සහගතං සති සම්බොජ්ජංගං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වස්සග්ග පරිණාමි කියන අංග හතරෙන් යුක්තව සති සම්බොජ්ජංගේ වඩන්ඩ ආනාපාන සතිය මුල් කරගෙන සහගතව. ඒ කිව්වේ හුස්ම පාසා මෙන්න මේ සති සම්බොජ්ජංගේ වඩන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ. හුස්ම පාසා. මේක කීමට කියන එකක් විතරක් නෙමෙයි. සත්‍ය වශයෙන්ම හුස්ම පාසා. එතකොට මේ මං ඔන්න හුස්ම ගත්තා මං ඔන්න හුස්ම පහළ දැම්මා කිය හිත හිතින් එකක් නෙමෙයි මේක යන්නේ. හුස්ම ගන්නකොටත් ඒ ධර්මයේම නුවණින් මෙනෙහි කරන්න ඕන. හුස්ම පහ කරනකොටත් ඒ ධර්මයේම නුවණින් මෙනෙහි කරන්න ඕන. හුස්ම ගන්නකොටත් සති සම්බොජ්ජංගෙන් යුක්තව ඉන්න ඕන. හුස්ම පහ කරනකොටත් සති සම්බොජ්ජංගෙන් යුක්තව ඉන්න ඕන. හුස්ම ගන්නකොටත් ධම්මවිචේ සම්බොජ්ජංගෙන් යුක්තව ධර්ම විමර්ශනයේ යුක්තව ඉන්න ඕන. හුස්ම පහ කරනකොටත් ධර්ම විමර්ශනයේ යුක්තව ඉන්න ඕන. හුස්ම ගන්නකොටත් අකුසලයේ පහ කරලා කුසලයේ වැඩිීමේ වීරිය යුක්තව ඉන්න ඕන. හුස්ම පහ කරනකොටත් වීරියෙන් යුක්තව වාසය කරන්න ඕන. හුස්ම ගන්නකොටත් නිරාමිෂ ප්‍රීතියෙන් යුක්තව වාසය කරන්න ඕන. හුස්ම පහ කරනකොටත් නිරාමිෂ ප්‍රීතියෙන් යුක්තව වාසය කරන්න ඕන. හුස්ම ගන්නකොටත් කාය චිත්ත පස්සද්ධියෙන් යුක්තව වාසය කරන්න ඕන. හුස්ම පහ කරනකොටත් කාය චිත්ත පස්සද්ධියෙන් යුක්තව වාසය කරන්න ඕන. ඊළඟට හුස්ම ගන්නකොටත් ආර්යකාන්ත ආර්ය සමාධිය යුක්තව ආර්ය සමාධිය යුක්තව ආනන්තරික සමාධිය යුක්තව වාසය කරන්න ඕන. හුස්ම පහ කරනකොටත් ආර්ය සමාධිය යුක්තව වාසය කරන්න ඕන. හුස්ම ගන්නකොටත් ආර්ය උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්න ඕන. හුස්ම පහ කරනකොටත් ආර්ය උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්න ඕන. දැන් බලන්න සප්ත බොජ්ජංග නොයදිච්ච තැනක් තියනවාද කියලා. ඔන්න ඔය මට්ටමට සප්ත බොජ්ජංග වැඩනොත් තමයි ආනාපාන සති සමාධිය පූර්ණ වුණා කියන්නේ. එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්ය සමාධිය පූර්ණ වුණා කියන්නේ. එහෙම නැත්නම් උත්තරීතර ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩිලා විඥා විමුක්ති කියන ඵල දෙකට අවශ්‍ය කරන හේතු සකස් වෙන්නේ. එහෙම නැතුව ලාහෙට ගෙම්බේ ගොදු කරනවා වගේ පුළුවන් වෙලාවට මම මග වඩන්නම් කියලා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. එහෙම පුළුවන් ගිහි ජීවිතේක යන්න පුළුවන් උපරිම දුරක් අනාගාමී ඵලයේ දක්වා. ගිහි ජීවිතේ යන්න පුළුවන්. ඉතින් මොකද කාමයේ ආස්වාදයේ විඳින්මින් සෝවාන් පුද්ගලයාටත් හැසිරෙන්න පුළුවන්, සකදාගාමී පුද්ගලයාටත් හැසිරෙන්න පුළුවන්, අනාගාමී මාර්ග පුද්ගලයාටත් හැසිරෙන්න පුළුවන්. හැබැයි අනාගාමී මාර්ගයේ පූර්ණ වෙලා ඵලයටපත් වුණාට පස්සේ එතනින් එහාට කාමරාග පටික අනුසයත් එක්කම නැසිලා ගියාට පස්සේ තවදුරටත් ගෘහ ජීවිතේ වසන්න බෑ.
එහෙනම් එතනින් එහා පැත්තට අනගාരിക ජීවිතයක් වසන්න අනගාരിക ජීවිතයක ජීවත් වෙන්න ඕනේ කිව්වේ කාමෙන් ඒ කියන්නේ කාම රාගෙන් වෙන් වෙලා වාසය කරන ජීවිතය. මොකද කාම රාගය අවසන් නිසා. එතකොට කාම ආස්වාදයන් ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවීම කියන මේ සියලු ආස්වාදයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. එතකොට ඒ බඳු ස්වභාවයකින් ගෘහ ජීවිතේ වාසය කරලා පළක් නැහැ. ඒ නිසා පින්වතුනි ඒ මට්ටමට ගෘහ ජීවිතේ ගමන් කරන්න පුළුවන්. හැබැයි සියලු කෙලෙස් නැසලා අරිහත් වෙනවා කියන එක ගෘහ ජීවිත නම් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ තරම් ලාමක තැනට ඔබ උතුම් වූ අරිහත් ඵලය පත් කළ දකින්නවා නම් ඔබගේ තාම ඥානිය වැඩිලා නැහැ හරියට. ඔබට හිතෙනවා නම් ගෘහ ජීවිතේ ඉඳගෙනත් රහත් වෙන්න පුළුවන් කියලා. ඒ ඉතින් ඔබගේ අවිජ්ජාවයි තණ්හාවයිම නිගමනයක් තමයි ඒක. ඔබේ අඥාන කමේම අදහසක් විතරයි ඒක. මොකද ඒ තරම් සියුම් මට්ටමකට සමත විදර්ශනා වඩන්න පුළුවන් කමක් ගෘහ ජීවිතේ තියෙනවා නම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය ඵල කියලා සූත්‍රයක් දේශනා කරන්නේ. කවුරු හරි ඉන්නවා නම් මේ ලෝකේ අඥානෙක් එහෙම කියනවා නම් ඔහොම ඉන්නවා. මොකද පැවිදි වෙන්න ඕනේ නැහැ ගෘහ ජීවිතේ ධම්ම රහත් වෙන්න පුළුවන් කියලා කියන අය ඉන්නවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අනේ ඒ අසරණයා ගැන අපිට අනුකම්පාවක් කරුණාවක් විතරයි තියෙන්නේ කියලා. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේට වැරදිච්ච බවයි ඒ පුද්ගලයා කියන්නේ. ඒ නිසායි භාගතුන් වහන්සේට වැරදිලා අර මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරලා තියෙනවා. උන්වහන්සේට වැරදිලා. ඉතින් ඒ නිසා Taman දන්න දේ සහ නොදන්න දේ අතර වෙනස තේරුම් ගන්න බැරි නම් ඒකත් මේ ලෝකේ තියෙන ලොකුම අඥානකම් වලින් එකක්. ඉතින් ඒ නිසා පින්වතුනි මේ මට්ටමට වැටෙන්න එපා. කවුරුණා ඔබ යහපත් මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් අඥාන අදහස් පළ කරන්න එපා. ඔබේ වටිනා මනුස්ස ජීවිතේ නසා ගන්න එපා. වඩා වැදගත්ම දේ තමයි විමර්ශනයෙන් යුක්තව ධර්මය අවබෝධ කරගන්න නිශ්ශබ්ද වෙන එක. බැරි නම් ධර්මයේ දේශනා කරන්නත් බැරි නම් නිශ්ශබ්ද වෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර වගේ අඥාන අදහස් ලෝකෙට පළ කරන්න යන්න එපා. එතකොට මේ ආනාපාන සති සමාධිය ඊටා සියුම් මට්ටමකට වැඩෙන්න ඕන. ඒ ආනාපාන සතියේ පූර්ණ ආනාපාන සති සමාධිය කිව්වේ හුස්මක් පාස සප්තබොජ්ජංග වඩන්න පුළුවන් දවසක් උදා වෙනවද? අන්න එදාට හරියත් ඵලයටපත් වෙන්නේ. සුද්ධ සිංහලෙන්ම කිව්වොත් එදාට හරියත් ඵලයටපත් වෙන්නේ. එතකන් හරියත් ඵලයටපත් වෙන්නේ මක්තිසාදයට ඒ සියුම් මනුෂයන් නසන්න ඒ සමත විදර්ශනාව තීව්‍ර මාදි ඉඳහිට වඩන සමත විදර්ශනාව. එහෙනම් අකණ්ඩවම නොනවත්වාම හුස්ම පාසාම ඒ සමතයෙන් විදර්ශනාවෙන් යුක්ත වාසය කරන්න පුළුවන්කම ලැබුණොත් අන්න ඒ උතුම් වූ සමාධියට කියනවා ආනන්තරික ආනාපාන සති සමාධිය කියලා. ඉස්සරහට තවත් ඒ ගැන විග්‍රහ කරන්නම් සූත්‍ර දේශනා ඇසුරෙන්. දැන් මේ කෙටියෙන් විග්‍රහ කළේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට කටයුතු කරනවා නම් එයාටත් මාර්ගය ඉක්මනින්ම පූර්ණ වෙන බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම මීට පෙරත් මේ සූත්‍රය පෙන්වා දුන්න. එහෙනම් ඒ දහම් ව්‍යාකරණ එසේ දරා ගන්නට ඕන.